ආයුබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සුනේත්‍රා කුමාරේ මම අසංක නිලගරත්න ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂපාල රංජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ පුරප්පාඩු බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට දැනුම් දෙයි. අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සමාජිකයන්ගේ වැරදි ඇතනම් වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටුවෙන් උපදෙස්. එරාවුර් ප්‍රදේශයට රුපියල් බිලියන 5කින් නව ආයෝජන කලාපයක්. කොරෝනා ආසාදනය වූ ඇතැම් රෝගීන් මානසික රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමක්. මුලින්ම දේශීය ප්‍රවෘත්ති. රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව නිවේදනය කළා. එය සහ පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරුන් පළ කළ අදහස් කීපයක් දැන්. Announcement, I wish to inform the Parliament that after consideration of the legal opinion and the provisions of the Constitution, the Secretary General of Parliament in terms of Section 64(1) of Parliamentary Elections Act number 1 of 1981 has informed the Chairman of the Election Commission of a vacancy which occurred in the membership of 9th Parliament due to the fact that Honorable A.A. Ranjan Leo Sylvester Ramanayaka, Member of Parliament for the electoral district of Gampaha, ceased to be a member of Parliament in terms of Article 66D of the Constitution. මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමති මේ අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් එතුමාගේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ඒ අභියෝගය සම්පූර්ණ වෙනකම් ඔබතුමා මේ අවස්ථාව ලබා දෙන්න. මොකද ඔබතුමා පාර්ලිමේන්තුවට නොපැමිණීමේ යෝජනාව මීට මාසයකට පෙර ප්‍රතික්ෂේප කළා. මේ සම්බන්ධයෙන් නඩු තීන්දුවක් දීලා තියෙනවා. නඩු තීන්දුවේ පිටපත මට ලැබිලා තියෙනවා. මේ නඩු තීන්දුවේ පිටපතේ ගත්තු තීන්දුව තමයි මේ දන්වල තියෙන්නේ. නොපැමිණීම මතම නෙමෙයි. ගරු කතානායකතුමනි ඔබතුමා දැන් මේක රූලින් එකක් දීලා තියෙනවානේ. ඒ වගේම නඩු තීන්දුවක් පදනම් කරගෙන දීලා තියෙන්නේ. දෙන්න කරු කතානායකතුමනි කරුණා කළා මේ පාර්ලිමේන්තුව ඉදිරි වැඩ කටයුතු කරමු. මේක දැන් හැමදාම කතා කරන්නද? පැහැදිලිව විවස්ථානුකූලව රංජන රාමනායක මණ්ඩිතුමාගේ මණ්ඩි ධූරය අහෝසි වෙලා තියෙනවා. නඩු තීන්දුවක් පදනම් කරගෙන. රංජන රාමනායක මහත්තයා එළියේ අධිකරණ විවේචනය කරනවා. මෙතුමාලා පාර්ලිමේන්තුව අධිකරණ විවේචනය කරනවා. මේ අභියෝගයට ලක් කරන්නේ කරු කතානායකතුමා වගේම මේ රටේ අධිකරණ පද්ධතිය. ඒක දින තියන්න එපා කරු කතානායකතුමනි. අධිකරණ අපහාස කරපු නඩුවකට තමයි තීන්දුව දීලා තියෙන්නේ. මේ මත්තල ගුවන්තොටුපළේ මේ ණය මුදල අද ගෙවන්නේ මේකෙන් ආදායක් නිර්මාණය වෙලා නෙමෙයි. මම ඔබතුමාගෙන් විශේෂ අමාත්‍යවරීද දැනගන්න කැමතියි මොකක්ද මේ වෙනකොට කඩිනමින් ආරම්භ කිරීමට ගෙන තියෙන සැලසුම් මොනවද කියලා දැනගන්න කැමතියි. කනගාටුවෙන් උනත් කියන්න ඕනි මේ ගුවන්තොටුපළේ වී කපඩා කිරීම හරහා අවුරුදු ගාණක් කිසිම ගුවන් යානාවක් ගේන්න කටයුතු කරුන්නේ නැහැ පෞද්ගලික කාලේ. ඒ වගේම ඒ ගුවන් තොටුපළේ තිබ්බ සියලුම භාණ්ඩ කටුනායක ගුවන්තොටුපළට ගෙනල්ලා තිබුණා. ඊට පස්සේ නැවත වතාවක් මේ රාජ්‍ය බලයට පත් වුණායින් පස්සේ අපි ආරම්භ කරලා තියෙනවා මේක ප්‍රොමෝට් කරන්න. අවාසනාවකට කොවිඩ් වසංගතයත් එක්ක අපේ ඉලක්ක වලට යන්න බැරි වුණා. අලුත් ගුවන් යානා කිහිපයක් මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙනවා. මත්තල ගුවන්තොටුපළට එන්න දැන්ටමත් ආරම්භත් කරලා තියෙනවා. මේ වගේ ව්‍යාපෘති නිර්මාණය කිරීම හරහා අද බන්දුරුමුරාද ඇමතුමාට ගන්න වෙලා තියෙනවා ආල් කිලෝ 3කින් සතියක් ජීවත් වෙන්න කියන තැනට ආර්ථිකේ නරක තැනක තියෙනවා කියන මේ ගරු සභාව විහිළුවකට ගන්න එපා. සාමාන්‍ය ජනතාවට තමුන්නාන්සලාට කරන්න බැරි දෙයක් අපි කරලා තියෙනවා. සාන මිලට භාණ්ඩ මල්ලක් දීම උසුලා ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා මට අපේ දෙමව්පියන්ට කොච්චර දොස් කිව්වත් බැන්නත් මොනවා කිව්වත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි රටේ ජනතාව වෙනුවෙන් ඒක කරනවා. වැඩියෙන් සාන මල්ල ගැන කතා කරන්න. අතිගරු ජනාධිපතිතුමා විසින් කටුපොල් වගාව හා ෆාම් ඔයිල් ආනයනයේ තානම් කළා. ඒ තානයනෙන් කළාම දැන් වෙනම මතවාදයක් ගෙනියනවා. බේකරි කර්මාන්ත ඉවරයි, බිස්කට් කර්මාන්ත ඉවරයි යනාදී වශයෙන්. ඒ සාධාරණ නැහැ. මොකද හේතුව අපි බිස්කට් කර්මාන්තයටත් බේකරි කර්මාන්තයටත් බලපත්‍රයක් ලබා දෙනවා. ඔවුන්ගේ අවශ්‍ය යෙදුම් වලට අවශ්‍ය ෆාම් ඔයිල් හිඟයකින් තොරව ගෙන්න ගන්න. ඒ නිසා කිසිවෙකුත් කලබල වෙලා බය වෙන්න නරකයි. අපි රටපැත්තේ හිටගෙන රටේ දේශීය පොල්තෙල් කර්මාන්තය නගා සිටවන්නත් පොල් කර්මාන්තය නගා සිටවන්නත් ක්‍රියා කරන අතර විදේශ වලට ෆාම් ඔයිල් වෙනුවෙන් ඇදිලා යන මුදල් ප්‍රමාණය අඩු කරලා අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න ඕනෙම කෙනෙකුට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනයක් කරන්න පුළුවන් තමන්ගේ කර්මාන්තයට අවශ්‍ය ෆාම් ඔයිල් ගෙනා ගැනීම සඳහා. රංජන් රාමනායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමට නියමිතව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම් මහතායි. ඔහු පසුගිය මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ 5 වෙනි ස්ථානයේ පසු වුණා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයේ පක්ෂයෙන් පසුගිය මහමැතිවරණයේදී සිව් දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ පුරප්පාඩු වීම නිසා මනාප ලයිස්තුවේ මීළඟට සිටින අජිත් මාන්නම්පෙරුම් මහතාට එම මන්ත්‍රී දුරේ හිමි වනු ඇති. මාන්නම්පෙරුම් මහතා පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප 47212ක් ලබා ගනිමින් ලයිස්තුවේ 5 වෙනි ස්ථානයට තේරීපත් වුණා. ඔහු මීට පෙර දෙවතාවක් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. 2013 වසරේ ජූලි මාසයේ මාන්නම්පෙරුම් මහතා පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජයරජ් ජයවර්ධන මහතාගේ අභාවයේ හේතුවෙන් හිස් වූ මන්ත්‍රී දුරේ සඳහායි. 2015 වසරේ පැවති මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ අජිත් මාන්නම්පෙරුම් මහතා ගම්පහ මහනගර සභාවේ පළමු නගරාධිපතිවරයාද වනවා. විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස හැසිරෙන්නේ රංජන් රාමනායක මහතාට අධිකරණයෙන් ලබා දුන් දඬුවම් පිළිබඳ හරිහැටි අධ්‍යයනය නොකර බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ ගැන අදහස් පළ කළා. මම හිතන්නේ මේ අය මේ නීතිය පිළිබඳ හරියට අධ්‍යයනයක් නොකර නිකන් අන්දානුකරණයෙන් අත ගන්නවා වගේ තමයි මට පේන්නේ. මේ කාරණේ පිළිබඳව අද ලංකාවේ කරුණු කියන්න මට වඩා සුදුසෙක් නෑ කියලා මම හිතන්නේ. මේ කාරණේ පිළිබඳව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තාම පැහැදිලිව කරුණු තියෙනවා. ඒ අනුව ඊටාම් පැහැදිලි අපේ මිත්‍රයාගේ මන්ත්‍රිකම නැති උනේ අධිකරණ තීන්දුවත් එක්කමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 ඉතා පැහැදිලිව මේ කාරණේ කියනවා. එතුමා කාලයක් මගේ නියෝජ්‍ය ඇමති වෙලත් හිටියා. මම උත්සාහ කරා එතුමාව මේ ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ විනිසුරුවන්ගෙන් සමාව ඉල්ලලා එතුමාට යම්කිසි සහනයක් ලබා ගන්න කියලා. හැබැයි එතුමා ඒක කරේම නැහැ. ඒ නිසා මම හිතන්නේ අපේ මිත්‍රයාට රංජන් රාමනායක මැතිතුමාට මේ වෙලාවේ ජාත්‍යන්තර අධිකරණයට ගිහිල්ලා තීන්දුවක් ගත්තා. ඒක හරහා එතුමාගේ මන්ත්‍රීකම හෝ එතුමාගේ මූලික අයිතිවාසිකම්කම ආරක්ෂා කර ගැනීමට ඉඩක් නැහැ. රංජන් සියලු විනිශ්චයකාරුවන්ට සියලු අධිකරණවලට තම බරපතල ලෙස චෝදනා කරා. ඒ චෝදනාව අදත් එතුමා කරමින් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ හා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න හොඳයි. මේ ප්‍රශ්නේ මෙතනින් එහාට ගෙනියන්නේ නැතුව ඒ අධිකරණයේ තීන්දුව ගෞරවණීය නිසා කතානායකවරයාගේ තීන්දුව බාරගෙන කටයුතු කරන්න කියන ඉල්ලීම මම කරන්න කැමතියි. අන්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා අනුමැතිය ලබා දී තිබෙනවා. එක්සත් තෞහිද් ජමාත්, සිලෝන් තෞහිද් ජමාත්, ශ්‍රී ලංකා තෞහිද් ජමාත්, සමස්ත ලංකා තෞහිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහමදියා, දාරුල් අදර් ඇට් ජමිඋල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය ඇලයිරක් ජමියා, ISIS සංවිධානය, අල්කයිඩා සංවිධානය, සේව් ද පර්ල්ස් සංවිධානය සහ සුපර් මුස්ලිම් සංවිධානය මීට ඇතුළත්. රුපියල් මිලියන 1392ක වියදමින් ඉදිකෙරෙනු ලුණාව CV රෙසිඩන්ස් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම අවසන්. එය ලබන 9 වෙනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ සෞභාග්‍ය අපියස නමින් ජනතා අයිතියට පත් කෙරෙන පළමු නිවාස සංකීර්ණය මෙයයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින්. මහල් නිවාස සංකීර්ණය කොටස් 3කින් සමන්විතයි. සම්පූර්ණ නිවාස සංඛ්‍යාව 356ක්. පළමු ගොඩනැගිල්ල නිවාස 176කින් සමන්විත වන අතර දෙවැනි ගොඩනැගිල්ල නිවාස 92කින් සමන්විතයි. දෙවැනි ගොඩනැගිල්ලේ පිහිටි නිවාස සංඛ්‍යාව 88ක්. නිවසක වපසරිය වර්ග අඩි 456ක්. ඊට නිදන කාමර 2ක්, විසිත්ත කාමරයක්, මුළු තැන්ගයක්, නාන කාමරයක් සහ සදළු තලයක් ඇතුළත්. සාම්පු සංකීර්ණයක්, පෙරපාසලක්, දිවාසුරකම් මධ්‍යස්ථානයක් හා ප්‍රජාශාලාවක්ද ව්‍යාපෘතියට අයත් වනවා. ඉදිකිරීම සිදු කළේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවයි. උපදේශකත්වය රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් ලබා දී තිබෙනවා. ප්‍රවේශමේ පහසුකම ඉතා ඉහළින් පවතින ස්ථානයක්. ඒට හේතුව ගාලු පාරට මීටර් 300ක් පමණ දුරකින් මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ. ඒ වගේම මුහුදට ආසන්නව බිහිවෙන මාර්ගයක් වෙනි අදියර මෙහි කිට්ටුවෙන් ගමන් ගන්නවා. ඒ වගේම ලුණාව දුම්රිය ස්ථානය මෙම ව්‍යාපෘතියට බොහොම කිට්ටුවෙන් පවතිනවා. ගමනාගමනය Tamanට ප්‍රවේශ වීමේ පහසුව ඉතා ඉහළින් පවතිනවා. මෙම නිවාස ලක්ෂ 45ත් 55ත් අතර මිලකට දිවයිනේ නිවාස නොමැති ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැකි.
එහිදී මූලික ගෙවීම වශයෙන් මිලියනයක වගේ මුදලක් ගෙවලා නිවස වෙන් කර ගැනීමට ඔවුන්ට අවකාශය තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අවුරුදු 25ක වගේ කාල සීමාවක දීර්ඝ කාලීනව ගෙවීමේ පහසුකම් යටතේ මෙම නිවස ලබා ගැනීමේ හැකියාව සලස්වා දීලා තියෙනවා. එහිදී විශේෂයෙන්ම රාජ්‍ය බැංකුව විසින් ලබා දෙන සොඳුරු කැදල්ල නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ණය පහසුකම් ලබා ගැනීමට මෙම නිවාස ව්‍යාපෘතියට අවකාශ සලසලා තියෙනවා. මෙම ව්‍යාපෘතියේ සුවිශේෂීතාවය වන්නේ පරිසර හිතකාමී මලාප වාහන පද්ධතියක් ස්ථාපනය කර තිබීමයි. සෑම පවුලකටම නිවසක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වුණු මෙම නිවාස ව්‍යාපෘතිය හරහා නිවසක් අහිමි මධ්‍යම පාන්තික ඔබට නිවසක් ලබා ගැනීමේ අවස්ථාව මෙමගින් උදා වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අද එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. බත්තුවදුර මැඩලීම සහ කොවිඩ් වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දීම පිළිබඳව එහිදී අදහස් පළ කෙරුණා. ලංකාව දූපතක් වීම අපිට වාසියක් වගේම අපිට වෙන අවාසිය තමයි රටේ ඕනම තැනකින් දීවර බෝට්ටුවකින් ඕනම දහජරාවක් ඕනම දෙයක් අපේ රට තුළට එන්න පුළුවන්. ඒක නාවික හමුදාව විසින් පුළුවන් තරමක් වළක්වනවා. එතකොට මේ ඉන්දියන් සාගරයේ මේ වගේ පාකිස්තානය ඉරානය හරහා මේ මද්ද්‍රව්‍ය එන මුහුදු මාර්ග අපි දැන් හඳුනාගෙන තියෙනවා. මේ මොහොත වෙනකොටත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශාල නෞකා ඒ මුහුදු මාර්ග දැන් අවහිර කරගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඔබතුමාලා දන්නවා මේ පසුගිය දවස් කිහිපය සති කිහිපය තුළදී ඉතා විශාල වශයෙන් අපි මද්ද්‍රව්‍ය ඒ වගේ නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත්තා. අපි දන්නවා ආණ්ඩුවේ මාස කිහිපයක් ඇතුළත කොරෝනා කියන ලෝකෙටම අර්බුදය. අදටත් ලෝකෙට අද යුරෝපේ ගත්තොත් අදටත් රටවල් අරගන්න බැරුව ඉන්නේ. එහෙම තත්ත්වයක් තියෙද්දි අපේ රටේ සාමාන්‍යකරණයට පත් කරලා කොරෝනා අර්බුදය හොඳටම පාලනය කරපු රටවල් 10ට එන්න තරම් අපේ රට ශක්තිමත් වුණා. දකුණු ආසියාවේ දුර්වලම ආර්ථිකයේ යහපාලන ආණ්ඩුව අපිට ලබා දුන්න රටවල් 125කට වැක්සින් එක ගේන්න බැරි වෙනකොට අපි රටට වැක්සින් එක අරගෙන ආවා. මේ වෙද්දි මිලියනයකට ආසන්න ප්‍රමාණයක් වැක්සින් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් මුළු ලංකාවටම තිබුණේ වසංගත රෝගවලට එක රෝහලයි අපිට තිබුණේ. IDH එක විතරයි තිබුණේ. IDH එකේ ඇඳවල් 56ක් විතරයි අපිට තිබුණේ. හැබැයි එහෙම තිබ්බ රටේ රෝහල් 44ක් කොරෝනා වෙනුවෙන්ම වාට්ටු හදලා PCR පරීක්ෂණ කරන්න ලැබ් 28ක් හදලා අද ලෝකයේ එක කොරෝනා රෝගියෙකුට සාපේක්ෂව වැඩිම PCR පරීක්ෂණ කරන රටවල් අතරට එකතු වෙන්න අපේ රටේ හැකියාව ලැබුණා. ඒක තමයි අපි ලබාගත් ජයග්‍රහණ. අද ලෝකෙම කොරෝනා ගැන කතා කරද්දී අපේ රට තුල පරිසරය ගැන ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කරන්න හේතු වෙලා තියෙන්නේ අපි කොරෝනා මර්ධනය කරපු හින්දා. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සමාජිකයින්ගේ වැරදියත් නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන්නයි කෝප් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස් වුණා. නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාගේ සහායද ලබාගත හැකි බව කෝප් කමිටුවේ සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට කියා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තා හා එහි වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට එම කාරක සභා රැස්වීම කැඳවා තිබුණා. එම ආයතනයේ අනුමත කාර්ය මණ්ඩලය 162ක් බවත් ඉන් 123ක්ම කොන්ත්‍රාත් තනතුරු වීමත් විශාල ගැටලුවක් බවයි කාරක සභාව පෙන්වා දෙන්නේ. මූල්‍යාංශ ප්‍රධාන නීති නිලධාරී තොරතුරු තාක්ෂණ නිලධාරී අභ්‍යන්තර විගණන යන තනතුරු අනිවාර්යයෙන්ම ස්ථිර විය යුතු බව කාරක සභාව අවධාරණය කළා. ආයතනයේ ප්‍රසම්පාදන කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද කාරක සභාව නිර්දේශ කළා. 2018 වසරේදී දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම වූ රුපියල් මිලියන 22ක මුදල මෙතෙක් අය කර නොගැනීම සම්බන්ධව කාරක සභාව ප්‍රශ්න කළ අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ කරන්න ලැබ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා කාරක සභාවට දන්වා සිටියා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව මාස 3ක් ඇතුළත කාරක සභාවට ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නා. එම මුදල ඩයමන්ඩ් චැනල් නම් ඇමරිකානු ජාතිකයෙක්ගේ ගිණුමට ඇතුළත්ව ඇති බවත් එය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනවලදී අවධානය යොමු ඇති බවත් කාරක සභාවේදී අනාවරණය වුණා. එමෙන්ම 2019 වසරේ මූල්‍ය ප්‍රකාශනවල පවතින ගැටලු සහගත තත්ත්වයන් සම්බන්ධයෙන්ද කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය අප්‍රසාදය පළ කළා. සරල දෙයක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ මේ බිලියන ගාණක් වටිනාකම තියෙන රටටම මේ ඇසට් එකක් වෙච්ච
මේ ආයතනය සම්බන්ධ අපි ආයතනික වශයෙන් අපි තුල තියෙන නිග්ලිජන්ස් ඒ කියන්නේ නොසලකා හැරීම ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රිකට් සංගම් වලට ලබා දෙන මුදල් සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් කෙරෙහිද කමිටුවේ අවධානය යොමු වුණා. කෝප් කමිටුවේ සමාජිකත්වයේ දරන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක්ද රැස්වීමට එක්ව සිටියා. රුපියල් බිලියන 5ක ආයෝජනයෙන් එරාවුරුහි නව ආයෝජන කලාපයක් ආරම්භ කරනවා. ගෝලීය ඇඟලුම් නිෂ්පාදන ආර්ථිකය අධ්‍යයනය කරමින් ඇඟලුම් නිෂ්පාදන ක්‍රියාවලිය ව්‍යුහාත්මකව පරිවර්තනයකට ලක් කිරීමයි ඉලක්කයයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ඒ ක්‍රියාවට නැන්වෙනු ඇති. නැගෙනහිර පළාතේ එරාවූර් ප්‍රදේශය නව ඇඟලුම් නිෂ්පාදන උද්‍යානයක් බවට පත්කිරීම සඳහා ආයෝජන මණ්ඩලය යටිතල පහසුකම් සංවර්ධනය සිදු කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශය හා ඒකාබද්ධවයි. මෙම ඇඟලුම් නිෂ්පාදන උද්‍යානය තුළ මහා පරිමාණ කර්මාන්ත ශාලා 10ක් ස්ථාපනයට අපේක්ෂිතයි. උත්පාදනය කෙරෙන ඍජු රැකියා සංඛ්‍යාව 3000කට අධිකයි. එරාවුර් ඇඟලුම් නිෂ්පාදන උද්‍යානයේ ආයෝජනය සිදු කිරීමට අපේක්ෂිත ආයෝජකයන් පිරිසක් පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. රජයට ස්තුතිවන්ත වනවා නව ආයෝජන අවස්ථා ඇති කිරීම පිළිබඳව. වසංගත තත්වයක් යටතේ වුවද අපට පුළුවන් වෙලා තියෙනවා අපේ නිෂ්පාදන වැඩි කිරීමට. අපේ කරනවා රජයේ යටිතල පහසුකම් ලබා දීමෙන් කර්මාන්තකරුවන් ඉදිරියට රැගෙන යාමට දක්වන දායකත්වය ගැන. බංගලාදේශයේ හා ඉතියෝපියාවේ මේ සඳහා ඇති අවස්ථා සොයා බැලුවා. නමුත් මෙහි ඇඟලුම් නිෂ්පාදන උද්‍යානයක් ආරම්භ කිරීම පැසසිය යුතුයි. ඉතා ඉක්මනින් ආයෝජන සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අපගේ 16 වන අපනයන සංවර්ධන කලාපය. මීළඟට හම්බන්තොට ප්‍රදේශයේ ආයෝජන කලාපයක් පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. සහන මල්ල පිළිබඳ අසත්‍ය චෝදනා සහ මඩ අවලාද නැගූ සංවිධානයකට විරුද්ධව න්‍යායිතික පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සතොස්ස සහන මල්ල පිළිබඳ පසුගිය දිනවල විපක්ෂය හා විවිධ පුද්ගලයන් දක්වා ඇති සාවත්‍ය සහ පදනම් විරහිත චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා. ඒ වෙළඳ අමාත්‍යාංශය අද පැවති මාධ්‍ය හමුවකදී මේ තේකුඩු පැලැත්තේ තනිකර තියෙන තේකුඩු සම්පූර්ණ සූපෙන් අඩංගු තේකොළ පොට්ටලා දයිදා මේක ලංකාවේ දුන්නේ රුපියල් 8යි ගානේ මේක ගණකුලක් ඔගෙබිලා රුපියල් 35 දෙනි මේ බඩු මල්ල මේ 2005 යාපාන ආණ්ඩුව කාලේ අවසන් වෙන කාලේ මේ බෑග් එක ගත්තා නම් මේකෙ මිල වෙන්නේ රුපියල් 650 600කට තමයි යන්නේ. දැන් මේ මූණු ආවරණ ලංකාවේ මේ මූණු ආවරණයට පමණයි SLS සහතික ලාංඡනය ප්‍රථමයෙන්ම ලබාගත්. මේ අපි තේ දෙන්නේ තේ කුඩුළු. තේ අලුයි මණ්ඩලයේ ලාංඡනය තමයි සිංහයා ලාංඡනය. මේ ලාංඡනය පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ ඉහළ ප්‍රමිතියට තියෙන භාණ්ඩ සඳහා පමණයි. මේවා බාල වර්ගයේ අතුගාලා එන තේ කුඩු කියලා කියනවා. වෙළඳ පොලේ රුපියල් 115යි 135යි අතරට ග්‍රෑම් 100ක් විකිනේ. මේ පුත්තනම සංස්ථා ලුණු කිලෝවක් මේ රටේ දෙන්න පුළුවන් සාධාරණ අඩුම මිල. මේක SLS සහතික ලාංඡනයේ තිබෙන ලුණු පැකට්ටු. ඊළඟට මේ පරිප්පු මේක පිළිකාකාරකයි. මේ වගේ මේ මහ පොළොව ඌලන් නැති බොරු අසත්‍ය හිතාමතා ඕනෑකමින් මෙලෙසින් මාධ්‍ය වලට ඇවිල්ලා ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොන අරමුණක්ද කියලා තේරෙන්නේ නැති නිසා ඒ අරමුණ පිළිබඳ සම්පූර්ණ පක්ෂපාත පරීක්ෂණයක් කළා පැමිණිවිය හැකි උපරිම දඬුවම් පැමිණීම සඳහා මැදිහත් වෙන ලෙස අපි පැමිණිලි සතොස්ස සභාපතිතුමා පැමිණිලි එකක් දාලා තියෙනවා දැනට කොම්පඤ්ඤ වීදියේ පොලිසිය රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මූණු ආවරණ වලට සහ තේකෝල වලට වග කියන්න ඕනේ. ඒ නිසා රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පැමිණිල්ලක් දානවා. දාස සමූහ ව්‍යාපාරයේ පැමිණිල්ලක් දානවා. තේ නිෂ්පාදකයෝ පැමිණිල්ලක් දානවා. රාජ්‍ය ලුණු සංස්ථාවට පැමිණිල්ලක් දාන්න කියලා අපි කියනවා. ප්‍රබුද්ධ ජනතාව විසින් මේ වැඩපිළිවෙල වැළඳ ගැනීම නිසා මේ ප්‍රහාරය එල්ල වෙන්න පටන් ගත්තට පස්සේ සාමාන්‍ය අලවියට වඩා කෝටි 2ක් විතර වැඩිපුර භාණ්ඩ සතොස්ස අලවි ජාලා හරහා අලෙවි වෙනවා. රුසියානු ස්පුට්නික් V තොගේ මේ මාස හෝ මැයි මාසයේදී මෙරටට හිමිවන බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. රුසියානු රජයේ මෙරට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂයකට ලබා දිය හැකි ස්පුට්නික් V ලක්ෂ 2ක් ලබන 12 වෙනිදා වන විට වෙන් කළ හැකි බවයි.
ස්පුට්නික් නැමැති රුසියාවේ නිෂ්පාදනය කරන එන්නත අපේ රටට ලබා ගැනීම සඳහා ඇනවුම් කර තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ කොයි මොහොතක හෝ එහෙම නැත්නම් මේ මාසයේ මුල වෙන විට මේ එන්නත් අපිට ලැබෙයි කියලා. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත 9,24,687 දෙනෙකුට ලබා දී තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශයේ සඳහන් කළේ චීනයෙන් ප්‍රදානය කෙරුණු සයිනෝෆාම් එන්නත මෙරට රැඳී සිටින චීන ජාතිකින් 2,469 දෙනෙකුට ලබා දී ඇති බවයි. COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 90,917 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.82. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2,405 දෙනෙකු අයත්. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 138 දෙනෙකු අද හඳුනා ගන්න ලැබුවා. සුවය ලැබූ 209 දෙනෙකු රෝහල් වලින් අද පිටව ගියා. ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවී සිටීමටත් ඔබ යම් කිසි ආකාරයෙන් හෝ කොවිඩ් ඔබට ආසාදනය වී තිබෙනවා නම් කොවිඩ් වෙන පුද්ගලයෙක්ට පතුරවන්නේ නැති ආකාරයෙන් ජීවත් වෙන්නත් හැකියාවක් තිබුණොත් අපිට මේ උත්සව සමයේදී කොවිඩ් ශ්‍රී ලංකාවෙන් නුදුරේම ඉවත් කර ගැනීමට හැකියාවක් ලැබෙයි. මේ අතර විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව නිරෝධායන ක්‍රමවේද ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙක් හා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් සහිත ද්විත්ව පුරවැසියෙක් දිවයිනට පැමිණීමේදී නිරෝධායනය සඳහා සහතික කරන ලද හෝටලයක නිරෝධායනය වන්නේ නම් ඔවුන් විදේශ සමන්තා අමාත්‍යාංශයේ සහ ගුවන් සේවා අධිකාරිය අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් රජය විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වන්නේ නම් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අනුමැතිය ලබා ගත යුතුයි. සංචාරක අමාත්‍යාංශයේ මාර්ගයෙන් මෙරටට පැමිණෙන සංචාරකයන් විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු නොවන බවද එම නිවේදනයේ සඳහන්. සංචාරකයන් මෙරටට පැමිණීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සංචාරක අමාත්‍යාංශයේ ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්ය කරුණක්. විදේශ රටක ගුවන් ගමන් බලපත්‍රයක් හිමි ද්විත්ව පුරවැසියෙකු මෙරටට පැමිණීමේදී විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රූපවාහිනී www.runews.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. බ්‍රසීලයෙන් ඉකුත් පැය 24 තුල කොරෝනා නව ආසාදිතයින් 82869 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම කාල සීමාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4211ක්. රටකින් දිනක් තුල මෙතෙක් වාර්තා වූ කොරෝනා වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. වෛරසයේ නව ප්‍රභේද රැසක් බ්‍රසීලයෙන් හඳුනා ගැනීම මෙම මරණවලට හේතුවයි. වෛරසයේ ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහළ ගියද රට වසා තැබීමේ කිසිදු සැලසුමක් නොමැති බව ජනාධිපති ජාර් බොල්සොනාරෝ පවසනවා. ඉකුත් පැය 24 තුල කොරෝනා ලොව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන්. 1,15,269 දෙනෙකු එම පිරිසට අයත්. ඉන්දියාවේ ප්‍රාන්ත 4ක මැතිවරණයද මේ වන විට ආරම්භ වී ඇති අතර ඊයේ සිට දිල්ලි නගරයටද රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. COVID-19 රෝගයේ වැළඳුණු සෑම තිදෙනෙකින් එක් අයෙකුටම දිගුකාලීනව විවිධ මානසික රෝගාබාධ ඇතිවීමේ අවදානමක් පවතින බව නවතම පරීක්ෂණ මගින් පෙන්වා දී තිබෙනවා. මානසික අවපීඩනය, ඩිමෙන්ෂියාව වැනි රෝගී තත්ත්වයන් ඒ අතර ප්‍රධානයි. COVID-19 රෝගයේ වැළඳී සුව වූ අයගෙන් 34%ක පිරිසක් මාස 6ක පමණ කාලයකදී එවැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන්න ලැබ ඇත්තේ ලැන්සෙට් මනෝවිද්‍යාත්මක සංග්‍රහව මගින්. ගම්මිරිස් කිලෝවක් රුපියල් 800කට මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් රජය ආරම්භ කර තිබෙනවා. ඒ උක්, බටහිරිඟු, කජු, ගම්මිරිස් ඇතුළු කුඩා වැවිලිපෝක සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රජයේ මැදිහත් වීමට පෙර අතරමැදි වෙළඳුන් ගම්මිරිස් කිලෝවක් මිලදී ගත්තේ රුපියල් 300-400 වැනි මිල ගණන් වලටයි. දිවයිනේ ප්‍රදේශ රැසක ගම්මිරිස් වගාකරුවන් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර රජයේ ගම්මිරිස් කිලෝවක් රුපියල් 800කට මිලදී ගැනීමට පියවර ගත්තා. ඒ යටතේ අද පමණක් ඇඹිලිපිටිය, කොළොන්න ආදී ප්‍රදේශවල ගම්මිරිස් කිලෝ 5000කට වැඩි ප්‍රමාණයක් මිලදීගෙන තිබෙනවා. ඊට වැය කර ඇති මුදල රුපියල් 40 ලක්ෂයක්. රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. මීට පෙර මීමුරේ ප්‍රදේශයේද රජයේ මැදිහත් වීමෙන් කිලෝවක් රුපියල් 800 බැගින් ගම්මිරිස් මිලදී ගනු ලැබුවා. මේ අවුරුදු ගාණක් මිනිස්සුන්ගේ ගෙවල් වල ගම් දිස්ත්‍රික්ක පුස්කකා කියන්න විදියක් නැහැ. මේක කාරු හරි මැදිහත් වෙලා රට යවලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. මම කුළුබඩු සංස්ථාවල ගන්නවා වගේම විදේශ රටකට යවලා මේ රට ඩොලර් ගහලා පෙන්නනවා. ආණ්ඩුව පාඩුවට හරි මේ වැඩේ කරනවා. ඒ නිසා ගොවි ජනතාවට ප්‍රශ්නයක් වෙනවා නම් ඒ ප්‍රශ්නේ විසඳන්න මේ රජේ බය වෙන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමා කියලා තියෙන්නේ බය නැතුව වැඩ කරන්න කියලා. හොරකම් කරන්න විතරයි බය වෙන්න ඕනේ. කලාපීය සහයෝගිතාව හා සාමය ආරක්ෂා කරමින් ක්‍රියා කරන ශ්‍රී ලංකා රජයේ සංවර්ධන කටයුතු සඳහා හැකි උපරිම සහයෝගය ලබා දෙන බවට පාකිස්තාන රජය සහතික වනවා. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් කතක් මහතා කොළඹ ඊයේ පැවති සාකච්ඡාවකදී මේ බව කියා සිටියා. මේ ඇතුළු තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුඬින්.
පාකිස්තාන හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡාව පැවැත්වුණේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය පිළිබඳවයි. ආචාර්ය නාලක ගොඩහේවා ජිත්නිමාඩ් කබ්‍රාල් යන රාජ්‍ය අමාත්‍යවරුද ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් කතක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියා. කොළඹ නගරයේ ඉදිකිරීම අරබා පසුව අතරමඟ වැඩ නතර කර ඇති ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා. ඒ අනුව පසුගිය කාලයේ වැඩ ආරම්භ කර අඩක් නිම කර තිබූ කොළඹ කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේ අසල ඩෙස්ටනි මහල් නිවාස ඒකකයේදී ඉදිකිරීම නැවත ආරම්භ කිරීමට නියමිතයි. රංගල කොටගඟ ස්වශක්ති දෙමළ විද්‍යාලයේ අංග සම්පූර්ණ ළමා ක්‍රීඩාංගණය ඊයේ විවෘත කෙරුණා. ඊට වැය කර ඇති මුදල රුපියල් 50 ලක්ෂයක්. කොළඹ රොටරි සමාජයේ මූල්‍ය අනුග්‍රහය ලබා දී තිබෙනවා. තෙල්දෙනිය කලාප අධ්‍යක්ෂ ජේ.එම් කුමාරිහාමි කොළඹ රොටරි සමාජයේ සභාපති නෙත්ති මුරුගේසු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මෙරට දූෂණ සහ වංචා මුලින් උපුටා දැමීම සඳහා උපරිම විනිවිද භාවයකින් ක්‍රියා කරන බව අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශය අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කෙරුණා. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිස්තරු ඊවා වනසුන්දර මහත්මිය සහ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රනිමල් වාකිෂ්ඨ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිස්තරු දීපාලි විජේසුන්දර යන කොමසාරිස්වරුද කොමිෂන් සභාවේ සෙසු නිලධාරීන් කිහිප දෙනෙක්ද මාධ්‍ය හමුවට එක්ව සිටියා. අල්ලස හා දූෂණය තුරන් කිරීම කිව්වහම මේ ලෝකයේ අල්ලස දූෂණය සහ මුලින්ම තුරන් වෙච්ච තැනක් නෑ. අපි ඒක අවම කරන්න තමයි උත්සාහ කරන්නේ. ලෝකේ තියෙන දර්ශකය. ඒ දර්ශකයන් වල අවමයට යන්න තමයි අපිට ඕන වෙලා. නිවාරණය සහ නඩු දැමීම, දඬුවම් කිරීම කියන දෙකෙන්ම අල්ලස් දූෂණය නැති කරන්න පුළුවන්. ඉතින් මේ දෙපැත්තටම අපි ක්‍රියාමාර්ග ගන්නවා ඒක සමවරව. කොහොම මුදලේ ඉඳන් කුඩිම මුදල දක්වා සහ ලොකුම වැරද්දේ ඉඳන් කුඩිම වැරද්ද දක්වාම ඒ හැම ශ්‍රේෂ්ඨයක් තුළම ඒක නිවාරණය කිරීම තමයි අපේක්ෂා. කොමිසම අධිකරණයේ ගොනු කර තිබූ නඩු ඉල්ලා අස්කර ගැනීම සහ එම ඉල්ලා අස්කරගත් නඩු සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවද පැහැදිලි කෙරුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු නඩු තීන්දුවක් අනුව 11 වෙනි වගන්ති යටතේ කොමිෂන් සභාව විසින් අධ්‍යක්ෂක ජනරාල්තුමාට විධානයක් දෙන්න ඕනේ නඩු පවරන්න කියලා. එහෙම නැතුව පවරපු නඩු තමයි දැන් ඔය ඉල්ලා අස්කරගෙන තියෙන්නේ. ඒවා අපි ආයි වැරදි නිවැරදි කළා අවශ්‍ය නම් තවදුරටත් පරීක්ෂණ පවත්වලා අපි ආයි නඩු පවරනවා. සුන්දර නුවරඑළිය සැල්හිණි වසන්තය ලබන 30 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒ සංවිධානය කරන්නේ නුවරඑළිය මහනගර සභාවයි. මෙවරත් මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනිය. SLT මොබිටෙල් සුන්දර නුවරඑළිය සැනලිහිණි වසන්තය 2021 මුළු ලෝකෙම කොවිඩ් වසංගතයෙන් වෙලාගෙන සිටි මොහොතක රටක් විදිහට අපි ඒ වසංගත තත්ත්වයෙන් මිදෙමින් පවතිනවා. මෙවන් පසුබිමක නැවත අපේ රටේ සංචාරක කර්මාන්තය නගා සිටුවන්නට සුන්දර නුවරඑළිය සැලලිහිණි වසන්තය සිදු කරන්නේ මහා විශාල මෙහෙයක්. අපේ රටේ දේශීය සංචාරකයන්ට අවස්ථාව උදා කර දෙමින් ඒ වගේම පෞද්ගලික සහ රාජ්‍ය සංචාරක ක්ෂේත්‍රයේ නිරත වෙන ආයතනවලට ශක්තිය ලබා දීම සුන්දර නුවරඑළියෙන් සිදු වෙනවා. මේ පැමිණෙන සංචාරකයන්ට නවාතැන් පහසුකම් සපයන ඒ වගේම හෝටල් සේවා සපයන ආයතන නැවත වතාවක් මේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව Tamanගේ සේවාවන් ආරම්භ කොට තිබෙනවා. තරංග ඉසව් ගණනාවක් ඉදිරි දින කිහිපෙදී පැවැත්වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදමින් සුන්දර නුවරඑළිය සැලලිහිණි වසන්තය සමගින් එකතු වන්න. නුවරඑළිය සිට මම සජිත් අලංකාර. දකුණු ආසියාවේ ක්‍රියාශීලීම ජනතාව බවට ශ්‍රී ලාංකිකයන් පත් කිරීමේ අරමුණ පෙරදරිව කටයුතු කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ දිනට යෙදුණු සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා. තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් දියුණුව වෙනුවෙන් සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2013 වසරේදී. එතෙන් සිට සෑම වසරකම අප්‍රේල් 6 වැනිදා සංවර්ධනය හා සාමය සඳහා ක්‍රීඩාවේ දායකත්වය සුවිශේෂී වැදගත්කමකින් සිහිපත් කරනවා. මුළු ලොවම COVID-19 වසංගතයෙන් පීඩාවට පත්ව සිටින මෙවැනි වකවානුවක ක්‍රීඩාවේ වැදගත්කම අන් කවරදාටත් වඩා මිනිස් හදවත් තුළට කාවැදිනු ඇති බව මාගේ විශ්වාසයයි. එකට එක්ව නැවත අපි ක්‍රීඩා කරමු යයි ලොවම අද එක් ප්‍රාර්ථනාවකට පැමිණ ඇත්තේ ඒ නිසයි. ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා සමග අපි කල්තබා ඊට මුල පිරුවා.
ඒ නිසා LPL තරඟාවලියේ පටන් විවිධ ක්‍රීඩා තරඟාවලි සංවිධානය කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව යමින් දේශීය ක්‍රීඩාව රැක ගැනීමට මා ඇතුළු තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු දෙනා කැප වුණා. වසංගත තත්ත්වයෙන් හා ඉන් ඔබට සමාජයේ යථා තත්ත්වයට පත්වීමේදී ක්‍රීඩාවේ ස්ථානය නැවත තහවුරු කිරීම සහ ජනතාව තුළ සමානාත්මතාව, සහයෝගීතාව සහ කණ්ඩායම් හැඟීම වර්ධනය එහි අරමුණයි. ශාරීරික ක්‍රියාකාරකම් ඔස්සේ මානසික යහපැවැත්ම උදා කරමින් සෞඛ්‍ය සම්පන්න පුරුදු ශ්‍රී ලාංකිකයින් අතර දිරිමත් කිරීමට කැප වී සිටිනවා. ක්‍රීඩාවට අමතරව සෑම මාසකම අවසන් සෙනසුරාදා පැවැත්වෙන ස්වේච්ඡා දිනයට මේ වන විට රට පුරා තරුණ තරුණියන් සහ වැඩිහිටි පිරිස් එක්ව සිටිනවා. එම පිරිස් තව තවත් ඉහළ යනු ඇතැයි අපගේ අපේක්ෂාවයි. අනාගතයේ බාර ගන්නා දරුවන් වෙනුවෙන් ක්‍රියාශීලී දිවි පෙවතක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීමක්. සමාජ වගකීම් ඉටු කරන තරුණ පරපුරක් ඔස්සේ රටේ සංවර්ධනය මෙන්ම සාමය සුරක්ෂිත වනු දැකීම මාගේ ප්‍රාර්ථනය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගය සඳහා දින නියම කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ එම තරගය මේ මාස 4 වැනි දින පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි. මම මේ රටේ බලාගෙනම ඉන්න දෙයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අරවින්දත් ගහයි කියලා සනත් කරන කොහොමද ඒ ටීම් එක ගහනවා කියලා. අරවින්දටත් ඉන්වයිට් කරනවා ගහන්න කියලා කොහොමද 96 කට්ටිය ගහනවා නම් අපි ආසයි ඒක බලන්න මම දැන් ප්‍රේක්ෂකයන් හැටියට. ඉතින් මේ ගහන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ 4 වෙනිදා. ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳවද ඔහු අදහස් පළ කළා. මේ නැෂනල් ටීම් එක කියලා කියන්නේ අපි ඒ නැෂනල් ටීම් එකෙන් ප්ලේයර්ස් ටිකක් අරන් ගහන්න වෙන්නේ. ඔය ඒක වෙන නමක් දාන්න වෙනවා. ප්‍රෙසිඩන්ට්ස් ඉවන් බෝඩ් 11 හරි මොන හරි දාන්න වෙනවා. හැබැයි නැෂනල් ටීම් ප්ලේයර්ස්ලා ඉන්දියෝ ඒක. මේ මාස ආරම්භවීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් සංචාරය ප්‍රේක්ෂකයින්ට විවෘත නොවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපතිවරයා කියා සිටියා. ප්‍රකාශය මෙන්න මාවට පත්තරනවා. ආයිබෝන්